හරි. ඔයාලා අද ජ්‍යාමිතිය පාඩම කරන්න අමුතු ක්‍රමයකට හරි. ඔයාලා අද ජ්‍යාමිතිය ළමයි නීති ටික ඔක්කොම කියලා දෙන්නම්. පුළුවන් තරම් කියලා දෙන්නම්. ඉතින් ගණන් හතරක පේපර් වලදී කරමු. අත උස්සන්න පැහැදිලිව පේන සහ ඇහෙන ළමයි. හරි. බලා ගන්නකො. ඔය ජ්‍යාමිතිය ළමයි නීති ටිකක් තියෙනවා. ඒ ටික මම දැන් කියලා දෙන්නම් බලා ගන්න. මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා. ඔය තියෙන රේඛාවක්. ඉතින් මෙහෙම රේඛාවක් ආවොත් මේක සරල රේඛාවක්. තව රේඛාවක් මෙතෙන්දි හමු වෙනවනේ. හමු වුණාට පස්සේ හැදෙන මෙන්න මේ කෝණ වලට අපි කියනවා බද්ධ කෝණ. මේ කෝණ වලට අපි කියන්නේ බද්ධ කෝණ. මේ සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණ දෙකක් තමයි මේ දෙක. ওই බද්ධ කෝණ වල එකතුව අංශක 180යි. ඒක දන්න මේ කෝණේ එකතුව අංශක 180යි. අපි හිතුව මේ කෝණේ A කියලා මේක B කියලා ගත්තොත් A ධන B සමානයි අංශක 180යි. හරි. දැන් මෙන්න මේකට කියනවා ළමයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180 කියලා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180 කියලා කියනවා. හරි. ලියාගන්න සියලුම දෙනා මාතෘකා ජ්‍යාමිතිය ලියාගන්න ජ්‍යාමිතිය කියලා. හරි. ඊට පස්සේ තරුවක් දාලා ලියන්න සරල රේඛාවක් මත පිහිටි තරුවක් දාලා ලියන්න සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180ක් වේ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180ක් වේ. මේ රූපය ඇඳලා A ධන B සමාන 180 කියලා ලියා ගන්නකො. මේ රූපය ඇඳලා ලියා ගන්න A ධන B සමාන 180 කියලා. ඒක තමයි ජාති පළවෙනි නීතිය. සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව අංශක 180යි. ඒක පළවෙනි නීතිය. මේ රූපය අරගන්න A ධන B සමාන 180 කියලා ලියා ගන්න. හරි. එහෙනම් මේක මකනෝ. ඔයන් ගණන් හතරේට ඉස්සරහට කියලා දෙන්නම්. මකනෝ
හරි. දෙවෙනි නීතිය ළමයි මේකයි. ඒක අරගේ විලෝමය. අර නීති අනිත් පැත්ත. හරි. මේක ඕනේ හිතමු A කියලා. මේක B කියලා හිතමු. ඒකට නම් දාමු. A B C D. අරගේ අනිත් පැත්ත ළමයි. අර කලින් කියපු නීතිය අනිත් පැත්ත මෙහෙමයි. මෙන්න මේ කෝණේ එකතුව මෙන්න මේ A කෝණෙයි මෙන්න මේ B කෝණෙයි එකතුව 180ක් වුණොත් මේ A කෝණේ මෙන්න මේ B කෝණේ එකතුව අංශක 180ක් වුණොත් මෙන්න මේක ACB කියන රේඛාව හරියටම සරල රේඛාවක් වෙන පොඩි අදයක්වත් නැහැ. මෙන්න මේ බද්ධ කෝණ දෙක එකතුව 180ක් වුණොත් මේ කෝණේ එකතුව 180ක් වුණොත් මෙන්න මේක හරි කෙලින් සරල රේඛාවක්. වැරදිලා හරි මේක 180 නොවි A ගේ B ගේ එකතුව 179 කියමු. 180 නොවි 179 වුණොත් අංශකයක් අඩුවෙන් આવොත් මේකේ එකතුව 179 නම් එතකොට මේක සරල රේඛාවක් නෙවෙයි. අර කීප එක අනිත් පැත්ත. මේ බද්ධ කෝණ දෙක එකතුව 180ක් වෙනවා නම් හරියටම මේක සරල රේඛාවක්. ඒක තමයි දෙවෙනි නීතිය. A ධන B සමානයි 180 නම් ACB යනු සරල රේඛාවකේ ABB එකතු 180 නම් ACB යනු සරල රේඛාවකේ මේ කෝණේ එකතු 180 වෙනවා නම් මේ රේඛාව හරි කෙලින් කියලා තමයි කියන්නේ. ලියන්න දෙවෙනි තරුව ලියන්න. බද්ධ කෝණ දෙක එකතුව 180ක් වෙනම් බද්ධ කෝණ දෙක එකතුව 180ක් වෙනම් බද්ධ කෝණ දෙක එකතුව 180ක් වෙනම් එහි පොදු නොවන බාහුව බද්ධ කෝණ දෙක එකතුව 180ක් වෙනම් එහි පොදු නොවන බාහුව සරල රේඛාවක පිහිටයි. එහි පොදු නොවන බාහුව සරල රේඛාවක පිහිටයි. කැමරා ඔන් කරන්න ළමයි කවුරුත්ම කැමරා ඔන් කරන්න ඔක්කොම. හරි. එතකොට මම අද මේ අපේ පන්ති ඉඳන් නෙවෙයි උගන්වන්නේ. ඔෆිස් එකේ ඉඳන් උගන්වන්නේ. ඒකෙන්ද මේ ඔෆිස් එකට පොඩි බෝඩ් එකක් ගෙනල්ලා ඒක තමයි උගන්වන්නේ. මම හිතන්නේ කාටවත් තේරෙනව නැති. මම පේන්න ඕනේ නැහැ වැඩේ තේරෙනවනේ. මට ඔයාලා පේන්න ඉතින් ඇති. හරි. එතකොට ළමයි මෙහෙමයි. මේ පොදු නොවන බාහුව කියන්නේ දැන් ඔයාලට තේරෙනවනේ. මේ කෝණයටයි
මේ DC කියන්නේ පොදු බාහුවනේ. මෙන්න මේ රේඛාවට කියන පොදු බාහුව. මේක පොදු බාහුව. කෝණ දෙකටම අහු වෙලානේ ඒක. මේ කෝණයටයි මේ කෝණයටයි. දෙකටම මේක පොදු බාහුව මේ DC කියන්නේ. එතකොට මේ බාහුව දෙක පොදු නොවන බාහුව දෙක. මේ AC කියන බාහුවයි බාහුව කියන්නේ රේඛාව හොඳේ. AC කියන රේඛාවයි CB කියන රේඛාවයි ඒවට කියන පොදු නොවන බාහුව. මෙන්න මේ පොදු නොවන බාහුව සරල රේඛාවක පිටයි කියලා තමයි නීතිය. ඒක තමයි දෙවන නීතිය. හරි. ඊට පස්සේ නැගුවේ නම් තුන්වෙනි නීතිය ළමයි මෙන්න මෙහෙම රේඛා දෙකක් කැපෙනකොට මෙන්න මේ පැත්තේ කෝණයට මෙන්න මේ පැත්තේ කෝණය සමානයි. මේ කෝණය A කියලා හිතුවොත් මේක B කියලා හිතුවොත් එමෙතන සරල රේඛා දෙකක් ඡේදනය වෙනකොට මෙන්න මේ පැත්තේ කෝණයට මේ පැත්තේ කෝණය සමානයි. කියන්නේ මේ කෝණය A නම් මේ කෝණය B නම් A සමානයි B. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ වගේ ඕනනම් මේ පැත්තේ කෝණයට මේ පැත්තේ කෝණය සමානයි. මේ පැත්තේ කෝණයට මේ පැත්තේ කෝණය සමානයි. දෙපැත්තේ කෝණ සමානයි. ඒකට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. ඒ නීතිය අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ සමානයි. දාගන්න තුන්වෙනි තරුව. තරුව දාගන්න තුන්වෙනි එක. සරල රේඛා දෙකක්. ලියගන්න. සරල රේඛා දෙකක්. ඡේදනය වීමේදී සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන සරල රේඛා දෙකක් ඡේදනය වීමේදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. මේක මේ මාර්තු වල ලියන 11 ළමයිගේ පන්තිය. ක්ලාස් සහ රිවිෂන් ළමයි හොඳ දෙකොල්ල විතර. මාර්තු වල ලියන ළමයිගේ පන්තිය. හරි. සරල රේඛා දෙකක් ඡේදනය වීදී සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියලා ලිව්වනේ. මේ රේඛා දෙක අතර මේ රූපය අඳගෙන A සමානයි B කියලා ලියන්න. ඒකට අපි කියමු ප්‍රතිමුඛ කෝණ. රූපය ඇතුළේ ඔය ටික ලියාගන්න. එහෙනම් මැකුවා හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ රේඛා දෙකක් ගමු අපි. ඔන්න එක රේඛාවක්. මෙන්න එක රේඛාවක්. මේ දෙක සමාන්තර රේඛා දෙකක්. මෙන්න මේ දෙක ළමයි සමාන්තර රේඛා දෙකක්. හරි. මේ සමාන්තර රේඛා දෙක මෙන්න මේ සමාන්තර රේඛා දෙක මේ තීරයක් රේඛාවෙන් කැපෙනවා. මේ තීරයක් රේඛාවෙන් කැපෙනකොට ඔය කෝණ සම්බන්ධ වෙන නීති තුනක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම් බලන්න. අපි તો මේක A කියලා. ඒ කෝණය A, මේක B, මේක C, මේක D, මේක P,
Q එක R S කියලා හිතමු. හරි. ළමයි මෙහෙමයි. දැන් මෙහෙම සමාන්තර රේඛා දෙකකුයි මෙහෙම තීරක රේඛාවකින් කැපෙනකොට සමාන්තර රේඛා දෙක තීරක රේඛාවෙන් කැපෙනකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ F හැඩේ කොන. මෙන්න මේ F අකුරක් වගේ මෙන්න මේ වගේ කොන. ඒ F හැඩේ තියෙන කොන වලට අපි කියනවා ළමයි අනුරූප කොන. F හැඩේ කොන වලට කියන්නේ අනුරූප කොන. හරි. ඔල ඊළඟ තරුව දාලා මේ රූපේ ඇඳ ගන්න. හතරවෙනි තරුව දාලා මේ රූපේ ඇඳ ගන්න. කැමරා ඔන් කරන ළමයි හරි. තරුවක් දාලා ඉතන sorry. තරුවක් දාලා මේ රූපේ ඇඳනේ. ඒක අංක 1 දාලා ලියන්න. රෝමිලක්කන් එක ලියන්න. අනුරූප කෝණ. නැවලෙන්න. අනුරූප කෝණ. වරණතුරු මෙහෙම F අකුරක් දාගන්න. අනුරූප කෝණ කියලා දාලා F අකුරක් දාගන්න. අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. හරි. ඒක එළම F හැඩයේ තියෙන කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ. ඉතින් තියාගන්න මේක මොකද? F හැඩයේ කෝණ වලට කියනවා අපි අනුරූප කෝණ. ඒතර අපි කියන්නේ අනුරූප කෝණ සමාන වේ කියලා. ඕකේ නීති තුනක් තියෙනවා. ඒකත් පළවෙනි නීති තමයි අනුරූප කෝණ සමාන වෙයි. බලමු. හරි. අනුරූප කියන ළමයි මෙන්න මේ වගේ F අකුරක් හැඩයට තියෙනවා. මේ වගේ F අකුරක හැඩයට තියෙනවා. ඒවට කියන්නේ අනුරූප කෝණ. බලන්න මම දැන් F අකුරක් අඳිනවා ඔයාලා බලන් ඉන්න මෙතන. මේ බලන්න. මෙන්න මෙහෙම ගිහින් මේ පෑන් තුඩ යන හැටි බලා ගන්න. මෙතනින් මෙහෙම ගිහිල්ලා ඔන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියාම F අකුරක් නේ ළමයි. බලන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියාම F අකුරක්. ඒ F අකුරේ මෙන්න මෙතන කෝණේ සමාන වෙන්න ඕන. එහෙනම් අනුරූප කෝණ සමානයි කියලා ලිව්වේ. එහෙනම් මේ C කෝණය සමානයි S. හරි. තව නම් මෙහෙම F අකුරක් ගන්න පුළුවන්. මේ බලන්න F අකුර. මෙන්න මේ F අකුර මෙහෙම ගිහිල්ලා මේ පැත්තට හැරිච්ච F අකුරක්. මෙහෙම ගිහින් මේ තුල යන හැටි බලන්න.
මෙහෙම ගිහිල්ලා මේ පැත්තට එන f අකුරක්. එහෙනම් මේකට මේකත් සමාන f අකුරක් වගේනේ. එහෙනම් d සමානයි r කියලා ගන්නත් පුළුවන්. d සමානයි r. තව f අකුරක් පෙන්නනවා අනිත් පැත්තට. හොඳට බලන්න. මෙන්න මේ f අකුර මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මේ ඉරත් එක්ක. අනිත් පැත්තට හිතුවම හරි මේ. මෙහෙම ගිහින් මෙහෙම යනවා. ඊට පස්සේ මෙතනින් මේ ඉරෙනවා. ඒක f අකුරන්නේ. ඒතර මෙහෙම බලන්න මෙතනින් හැදෙන කෝණය මේ. මෙතනින් ගිහිල්ලා මෙහෙම යනකොට අන්න කෝණේ q නේ ළමයි. q කෝණය අහුවෙන්නේ. මෙතනින් ගිහින් එහෙම යනකොට q. ඊට මේ ඉර ගහනකොට අහුවෙන්නේ b. එහෙනම් මේ q කෝණේ මෙන්න මේ b කෝණේ සමානයි. එහෙනම් q සමානයි b. තව ඕන f අකුරක් පෙන්නන්නම් මේකේ. ඒ කියන්නේ අනුරූප කෝණ විකාර හතරක් තියෙනවා මේකේ. මෙන්න මේක බලන්න මේ f අකුර. මෙහෙම ගිහිල්ලා මෙහෙම ඒකත් f අකුරන්නේ. දැන් කෝණ දෙක බලන්න. මෙතනින් මෙහෙම යනකොට කෝණය p. මෙන්න මේක p. මෙතනින් මෙහෙම ගිහිල්ලා ඉර ගහනකොට a. එහෙනම් p සමානයි a. හරි. ඒවල අනුරූප කෝණ සමාන වෙයි කියලා ලිව්වනේ. සමාන කෝණ විකාර හතරක් තියෙනවා. මේ හතරම ලියා ගන්නකො. සමාන කෝණ විකාර හතරක් තියෙනවා. මේ හතර ලියා ගන්න. හරි. එහෙනම් මගනවා. අංක දෙක දාගන්න රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙක දාගන්න. ඒකාන්තර කෝණ සමාන වේ. රෝම ඉලක්කම් දෙක දාලා ලියන්න. ඒකාන්තර කෝණ කියලා ලියලා වරහන් ඇතුළේ දාගන්න z අකුරක්. ඒකාන්තර කෝණ කියලා වරහන් ඇතුළේ දාන්න z අකුරක්. සමාන වේ. හරි. මේක මකරමු. ඒකාන්තර කෝණ සමාන වේ කියලා කිව්වේ. හරි. ඒකාන්තර කෝණ වල හැඩය z. මම දැන් z අකුරක් පෙන්නන්න බලා ගන්න හොඳට. මෙන්න මෙහෙම මේ පෑන් තුඩ යන හැටි බලා ගන්න. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහාට ඇවිල්ලා මෙතනින් මෙහාට ගියොත් z අකුරක් නේ. ඒ z අකුරේ හැඩේ කෝණ සමානයි. බලන්න කෝණේ බලා ගන්න ඕන. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම එනකොට අහුවෙන්නේ මෙතන d කෝණෙනේ. ඊට මෙතන ගිහින් මෙහෙම යනකොට අහුවෙන්නේ q කෝණෙනේ. එහෙනම් මේ d කෝණය මේ q කෝණයට සමානයි. d සමානයි q. හරි. ඊට පස්සේ තව z අකුරක් තියෙනවා මේකත් බලා ගන්න. මෙන්න මේකේ z අකුර මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියොත් ඇඳ ගැහුවට ඒක z අකුරක් තමයි හොඳේ. මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහින් මෙහෙම ගියොත් z අකුරක්. බලන්න එතකොට z අකුරේ හැඩේ කෝණ දෙක මොකද්ද කියලා. ඔන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම එනකොට c නේ ඒ දෙක මැදට එන්නේ. මෙහෙම ගිහින් මෙහෙම එනකොට c තමයි මැදට එන්නේ. සායි මෙහෙම ගිහිල්ලා මෙහෙට හැරෙනකොට p එන්නේ. දැන් මේ c කෝණේ මේ p කෝණය සමානයි. මේ c කෝණය මේ p කෝණයට සමානයි. හරි. ඔක ලියා ගන්න.
හරි මේ දෙක ලියාගත්තනේ. ලියන්න රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 ලියන්න. රෝම ඉලක්කම් 3. මිත්‍ර කෝණ වරණතුල මේ වගේ 100 පුරක් දාගන්න. 100 පුරක් හරි. මිත්‍ර කෝණ වල හැඩය C වගේ. දැන් මිත්‍ර කෝණ වරණතුල C වල එකතුව මිත්‍ර කෝණ වල එකතුව 180ක් වේ. මිත්‍ර කෝණ වල එකතුව 180ක් වේ. මිත්‍ර කෝණ වල හැඩය ළමයි C හොඳේ. හිතේ තියාගන්න. මිත්‍ර කෝණ වල හැඩය C. ඒවා සමාන නැහැ. එකතුව 180යි. බලන්න. එතකොට මිත්‍ර කෝණ වල හැඩය C නේ. මම දැන් මිත්‍ර කෝණ පෙන්නනවා බලා ගන්න. හරි. මිත්‍ර කෝණ කියන්නේ C මෙන්න බලා ගන්න C අකුර. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙට හැරුණොත් C නේ. අය බලන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙට හැරුණොත් C. ඒ C කියන්නේ මිත්‍ර කෝණ. අය බලන්න මිත්‍ර කෝණ දෙක මොකක්ද කියලා බලා ගන්නකො. මෙහෙම ගිහිල්ලා මෙහෙට හැරෙනවා. මේ රේඛා දෙක කවර වෙන්නේ මේකනේ. මෙතනින් ගිහිල්ලා මෙහෙට හැරෙනකොට Q නේ ළමයි. එහෙනම් මේ C හා Q කියන්නේ මිත්‍ර කෝණ. එක ළඟ තියෙන දුර නෑ මේ ළඟයි. මේ මැදින් කොහෙවත් ඉරකුත් නෑ මේ. මේවට කියන්නේ මිත්‍ර කෝණ. එකම ප්‍රදේශයක පිටලා දෙන්නේ මේ. මේක ප්‍රදේශයක් නේ. එතන මේවට කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ සමාන නෑ ළමයි මිත්‍ර කෝණ වල එකතු 180යි. එතන මේ C කෝණේ මේ Q කෝණේ C ධන Q සමානයි 180යි. මිත්‍ර කෝණ වල එකතු 180යි. තව 100 පුර මම මේක වෙන්නවා මේ. මෙන්න මෙහෙම ගිහිල්ලා බලන්න. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියොත් ඒක 100 අකුරක් නේ. ඒතකොට මෙතන බලන්න. මෙන්න මෙතනින් මෙහෙම යනකොට හැදෙන්නේ D කෝණ මේක. මෙතනින් මෙහෙම යනකොට හැදෙන්නේ මේ P කෝණේ. එහෙනම් D කෝණේ P කෝණේ සමානයි. සමාන නැහැ. sorry. මේ D කෝණේ P කෝණේ කියන්නේ මිත්‍ර කෝණ. එහෙනම් D ධන P සමානයි 180යි. ඔය දෙක තමයි මිත්‍ර කෝණයි. ලියාගත්තනේ. සරල රේඛා දෙකක් sorry මිත්‍ර කෝණ වල එකතුව 180 කියලා ලියාගත්තනේ. මිත්‍ර කෝණ වල එකතුව 180යි. එතන යටි මේ දෙක ලියාගන්න. ඔයාලම උත්තර ප්‍රමේයන් ටික ළමයි කියලා දුන්නනේ දවසක් ඔක්කොම ටිකනේ. උත්තර ප්‍රමේයන් අද කියලා දෙන්නේ නැහැ ඒක නිසා. උත්තර ප්‍රමේයන් ටික දවසක් කියලා දුන්න තේරුම ටික. හරි මකනු. මේ ළමයි දැන් මම ඕකට නීති තුනක් කිව්වනේ. නීති තුනක් කිව්වා. ඒකාන්තර කෝණ සමාන වේ, අනුරූප කෝණ සමාන වේ, ඒකාන්තර කෝණ සමාන වේ, මිත්‍ර කෝණ වල එකතු 180 කිව්වා. ඒ නීති තුනම හරියන්නේ මේ රේඛාවයි සමාන්තර වුණොත් විතරයි.
මේ රේඛාවයි සමාන්තර වුණොත් විතරයි සමි අහන්නේ. ඒ නීති තුනම හරියන්නේ. මෙන්න මේ රේඛාවයි සමාන්තරය කියලා මෙහෙම ඊතල ගහලා තිබුණොත් විතරයි අනුරූප කෝණ සමාන වෙන්නේ. ඒකාන්තර කෝණ සමාන වෙන්නේ. මිත්‍ර කෝණ වල එකතු 180 වෙන්නේ. මෙහෙම ඊතල ගහලා තිබුණොත් විතරයි. නැත්තම් එහෙම ගන්න බෑ. හරි. ඒක හිතේ තියාගන්න. එහෙනම් මකනවා. මන් දැන් ළමයි ඔබේ තව පැත්තක් කියලා දෙන්නකෝ. බලා ගන්න. හරි. මෙන්න මේ දේ ඉස්සරහට අකුරක්. මෙතන F අකුරක්. මෙතන C. හරි. දැන් මම අහන ප්‍රශ්නේ මේකයි. අපි ඉස්සෙල්ලා F අකුර ගමු. මෙන්න මේ කෝණේ සමානද මේ කෝණේ සමානද කියලා අහන්නේ. දන්නේ අපි මේ කෝණ සමානද කියලා දන්නේ නැහැ. ඊතල ගහලා නැහැනේ. මේකේ ඊතල ගහලා තිබුණොත් නේ ළමයි. මේ කෝණ සමාන වෙන්නේ. එහෙනම් දැන් අපි දන්නේ නැහැ තාම මේ කෝණ සමානද කියලා දන්නේ නැහැ. හරි. මම දැන් ඔයාලට කියලා දෙනවා අර නීතිය අනිත් පැත්ත. අපි හිතමු මේක මෙන්න මේ කෝණේ. මේක 100 කියලා හිතමු. ඒක 100ක් කළා මේක 100ක් වුණා. හරි. දැන් ළමයි මේ අනුරූප කෝණ දෙක සමානයිනේ. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ රේඛාවයි සමාන්තර විය යුතුයි කියලා තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ අනුරූප කෝණ යුගලයේ සමාන නිසා මේ රේඛාවයි සමාන්තර වෙයි කියන්න පුළුවන්. අර කලින් කිය අනිත් පැත්ත. කලින් කිව්වේ සමාන්තර නම් අනුරූප කෝණ දෙක සමානයි කියන්නේ කලින් කිව්වේ. දැන් මම කියන අනිත් පැත්ත. දැන් මේකේ තියෙන්නේ අනුරූප කෝණ දෙක සමානයි කියලානේ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ රේඛාව සමාන්තර වෙන්න ඕන. එහෙම තමයි අනුරූප කෝණ යුගලයක් කොයිබකදී හරි සමාන වෙලා තියෙනොත් දැක්කොත් අනිවාර්යයෙන්ම මේ දෙක සමාන්තර විය යුතුයි. නැති මේ දෙක සමාන්තරයි. මේකත් බලන්න. මේක 30යි. මේක 40යි. ඔන්න තියෙන ළමයි ඒකාන්තර කෝණ යුගලයක්. ඒකාන්තර කෝණ යුගලයක්. හැබැයි සමාන නැහැ. එහෙනම් ළමයි කීයටවත් මෙන්න මේ රේඛාවයි සමාන්තර නැහැ. එහෙනම් මේක තීරණය කරන්න පුළුවන් මේ රේඛාව සමාන්තර නැහැ. හැබැයි මෙතනත් 30 තිබුණා. බලන්න. මේ කෝණෙත් 30යි මේ කෝණෙත් 30යි. දැන් ඉතින් ඒකාන්තර කෝණ සමානයිනේ. එහෙනම් අනිවාර්යෙන් මේ රේඛා දෙක දැන් නම් සමාන්තරයි. එහෙනම් සමාන්තරද නැද්ද කියලා බලන්න තේරෙනවනේ. මේ වගේ අනුරූප කෝණ දෙක සමාන වුණොත් හරි මේ වගේ ඒකාන්තර කෝණ දෙක සමාන වුණොත් හරි මේ මොනවා හරි වෙනවා නම් රේඛා දෙක සමාන්තරයි නැත්තම් නෑ. හරි. ඉතින් මේ තියෙන මිත්‍ර කෝණ බලන්න. මේක 100යි. මේක 100යි. ඔයාලා මම කලින් කෝණේ ළමයි මිත්‍ර කෝණ දෙක තුන 180යි කියලා. හැබැයි මෙතන මිත්‍ර කෝණ දෙක එකතුව 100 200යි. එහෙනම් ළමයි මේ රේඛා දෙක සමාන්තර නැහැ. මේ දෙක මෙහෙම වෙලා ඇත්තේ. මෙතන මිත්‍ර කෝණ දෙක එකතුව 180 වෙලා නැහැ නේ ළමයි. එහෙනම් මේ රේඛා දෙක සමාන්තර නැහැ. හැබැයි මෙහෙම තිබුණා. බලන්න. මේක 100යි. මේක 80යි තිබුණා. මේක 100යි මේක 80යි තිබුණා. එතකොට මිත්‍ර කෝණ දෙක 180යි නේ. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම දැන් මිත්‍ර කෝණ දෙක 180 නිසා අනිවාර්යයෙන් මේ රේඛා දෙක සමාන්තර විය යුතුයි. දැන් මෙතන මිත්‍ර කෝණ 180යි නේ.
එහෙනම් මේ දෙක අනිවාර්යයෙන්ම සමාන්තරයි. එහෙනම් ළමයි මේ අහගන්න. මේ වගේ අනුරූප කෝණ දෙකක් සමාන වෙලා හරි ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙලා හරි මිත්‍ර කෝණ දෙකක් 180 වෙලා හරි තියෙනවා දැක්කොත් අපිට කෙලීම තීරණය කරන්න පුළුවන් මෙන්න මේ රේඛා සමාන්තරය කියලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් සමාන්තරද නැද්ද කියලා බලන්න එහෙමයි. මේ අර කියපු ගුණාංග තුනෙන් එකක් ඒ ගුණාංග තුනෙන් එකක් තියෙනවා සමාන්තරයි. අන්නේ ක්‍රමයට තමයි ළමයි රේඛා දෙකක් සමාන්තරද නැද්ද කියලා බලන්නේ. හරි. ඊළඟ තරුව ලියා ගන්න. ඊළඟ ප්‍රමේයය ලියුවත් කමක් නැහැ. පස්වෙනි එකනේ. ඊළඟ ප්‍රමේය ලියන්න. තරුවක් දැම්මනේ ලියන්නකෝ. අනුරූප කෝණ යුගලයක් සමාන හෝ අනුරූප කෝණ යුගලයක් සමාන හෝ අනුරූප කෝණ යුගලයක් සමාන හෝ සමහර ළමයි මූණ පෙන්නන්නේ නැහැ නේ උගන්නද්දී. ඒකින්ද මමත් අද කරන්නේ ඒක. අනුරූප කෝණ යුගලයක් සමාන හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන හෝ චුට්ටයි ගාව පොඩ්ඩයි පොලා හරි. මෙන්න මේ වගේ ළමයි එක්ක අනුරූප කෝණයක් සමාන වෙලා හරි ඒ වගේ ඒකාන්තර කෝණ දෙකක් සමාන වෙලා හරි ඒ වගේ මිත්‍ර කෝණ වල එකතු 180 හරි දැක්කොත් අපිට තීරණය කරන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තර වෙයි කියලා. නවත්තපු තැන මතක නැහැ බලා ගන්න පොඩ්ඩක් බලමු ඉඳලා. අනුරූප කෝණ යුගලයක් සමාන හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන හෝ ලියා ගන්න. මිත්‍ර කෝණ වල එකතුව 180ක් හෝ වේ නම් මිත්‍ර කෝණ වල එකතුව 180ක් හෝ වේ නම් මිත්‍ර කෝණ වල එකතුව 180ක් හෝ වේ නම්
එම රේඛා දෙක සමාන්තර වේ. එම රේඛා දෙක සමාන්තර වේ. ඒ තුනේ මොනවා හරි එකක් වෙලා තියෙනම් සමාන්තර රේඛා දෙක. තේරෙනවනේ? ඔය දැන් ජ්‍යාමිතික ප්‍රමේයන් දැන් සාධනය කිරීම වලදී ඕව ඕන වෙනවා හිතේ තියාගන්න ඔක්කොම. වීඩියෝ එකක් දානවා. හලෝ. හරි. එතකොට ඒක හරි දැන්. ඊළඟ නීතිය ළමයි ත්‍රිකෝණයක කෝණ තුනේ ලියන්නේ පොකොටයි. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියලානේ. ඕක කවුරුත් දන්නේ නැද්ද මම ඔක ලියන්න දෙන්නේ නැහැ. ඒක නොදන්නයි නැහැනේ. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව 180යි. මම ඔක ලියන්න දෙන්නේ නැහැ හිතේ තියාගන්න හොඳේ. ඒ ප්‍රමේය කියලා දෙන්නේ නැහැ. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව 180යි. හරි. තව නීතියක් තියෙනවා ඊළඟ නීතිය. මෙන්න මෙහෙම ළමයි ත්‍රිකෝණයක් තියෙනවා මේ. හරි. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මම එක පාදයක් දික් කරනවා. ත්‍රිකෝණයක් තිබුණා මම එක පාදයක් දික් කරා. දික් කරාට පස්සේ මෙන්න මේ හැදෙන එකට අපි කියනවා බාහිර කෝණය. මේකට අපි කියනවා බාහිර කෝණය. අපි හිතමු C කියලා. ඔන්න ඒක බාහිර කෝණය C. පිටින් තියෙන හින්දා මේකට කියන්නේ බාහිර කෝණය. එතකොට මේක අභ්‍යන්තර කෝණය. මේක බාහිර කෝණය මෙන්න මේක අභ්‍යන්තර කෝණය. මේක බාහිර මේක අභ්‍යන්තර. එතකොට මෙන්න මේ දෙකට කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මේක බාහිර කෝණෙනේ. මේක අභ්‍යන්තරනේ. එතකොට මේ දෙකට කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. මේක A කියලා හිතමු. මේක B කියලා හිතමු. නීතියක් තියෙනවා ළමයි. මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේ දෙක එකතුව මේකට සමානයි. ඒක තමයි නීතිය දැන්. මේක 50යි මේක 50යි නම් මේක 100යි. මේ කෝණ මේ දෙක එකතුව තමයි මේකට සමාන. දැන් හිතමු මෙහෙම. මේක 50යි මේක 60යි. එහෙනම් මේක හොයන්න පුළුවන් අර දෙක එකතු කරලා 50 60 එකතු කරන්න. 50 60 එකතු කරලා 110යි. ඒක තමයි නීතිය. මෙන්න මේ කෝණේ එකතුව මේ බාහිර කෝණයට සමානයි. A ධන B සමානයි C. A ධන B මේ A කෝණේ B කෝණේ එකතුව මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේ බාහිර කෝණයට සමානයි. A ධන B සමානයි C. ඒක තමයි ඊළඟ නීතිය. ඒක මතක තියාගන්න ඔයන් ගණන් හදන ඉස්සරහට. දැන් ඊළඟ දරුවෝ ලියන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ. රූපය අඳගන්න මේක තියාගන්න.
රූපය අඳගෙන ඔක ලියා ගන්න. හරි. දැන් ඒකත් හරිනේ. එහෙනම් මේක මගනෝ. බලමු. ඊට පස්සේ ළමයි මෙන්න මේක බලන්නකෝ. හරි. මේක ළමයි චතුරස්‍රයක්. මේකේ චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ මෙන්න මේ පාද දෙක සමාන්තරයි. ඊට පස්සේ මේ පාදෙට මේ පාදෙත් සමාන්තරයි. එහෙනම් මේක විශේෂ චතුරස්‍රයක්. මේකට අපි කියනවා සමාන්තරාශ්‍රය. හරි. මේක සමාන්තරාශ්‍රයක්. මේ රොම්බසයක් කියන එක ළමයි සමාන්තරාශ්‍රයක් වගේ තමයි. ඔක මතක තියාගන්න. රොම්බසයක් කියන එක සමාන්තරාශ්‍රයක් වගේ තමයි. හැබැයි රොම්බසේ මේ පාද හතරම සමානයි. මේ පාද හතරම එක සමානයි. මේක සෙන්ටිමීටර් 5 නම් මේකත් 5යි, මේකත් 5යි, මේකත් 5යි රොම්බසයක්. රොම්බසක් මේ වගේ ඇලවිලානේ තියෙන්නේ. මේ ඔන්න බලන්න රොම්බසය. මේක 5යි cm නම් මේකත් 5යි, මේකත් 5යි, මේකත් 5යි. රොම්බසයක් නම් පාද හතරම සමානයි. හැබැයි සමාන්තරාශ්‍රයක හතරම සමාන නැහැ. සමාන්තරාශ්‍රයක මෙන්න මේ පාදෙට මේ පාද සමානයි. මේක 10 නම් මේකත් 10යි. මේක 6 නම් මේකත් 6යි. ඒ රොම්බසයක. හරි. sorry සමාන්තරාශ්‍රයක එහෙම වෙන්නේ. මේක 10 නම් මේකත් 10යි. ඒතර මේක 8 නම් මේකත් 8යි. ඒ කියන්නේ සම්මුඛ පාද සමානයි. දැන් මේකට ඉස්සරින් තියෙන මේකනේ. මේ AB පාදෙට සම්මුඛ පාද මෙන්න මේ BC පාදේ. මේ සම්මුඛ පාද සමානයි. හරි. එතකොට AB පාදේ මේ BC පාදයට සමානයි. ඒකට අපි කියනවා සම්මුඛ පාද සමාන වේ කියලා. ඔන්න මේ AD පාදේ මේ BC පාදයට සමානයි. අන්න ඒක කියන්නේ ඊළඟ තරුව දාන්න. තරුව දාන්න රූපය ඇඳ ගන්න. තරුව දාලා රූපය ඇඳ ගන්න.
හරි. රූපය ඇඳගෙන නමයි කියන සමාන්තරාශ්‍රයක සමාන්තරාශ්‍රය කියලා යටින් දාන රෝම ඉලක්කම් 1. යටින් දාන රෝම ඉලක්කම් 1. සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන වේ. මොනවද කියලා ලියන්න ඕන ලියමු. සම්මුඛ පාද සමාන වේ කියලා ලියුවේ. සම්මුඛ පාද සමාන වේ කියන්නේ මෙහෙමයි. AB පාද සමානයි මේ DC පාදයට බලන් ඉන්න හොඳේ. AB සමානයි DC. තව මේ AD පාදේ සමානයි මේ BC පාදයට. ඔය දෙක ලියාගන්න. කොට හෙට රෑ ළමයි මේ ජ්‍යාමිති ඉදිරි ටික කරනවා. හරි. පැකුවා. මෙන්න මේ තව නීතියක් තියුණු ළමයි. මෙන්න මේ කෝණේ සමානයි. ඒකට කියනවා සම්මුඛ කෝණ සමානයි කියලා. මේ කෝණේ සමානයි. මේකේ නම ළමයි. කෝණය නම් කරන්නේ අකුරු 3කින්. මෙහෙම පටන් ගන්න. DAB. මේ DAB කෝණය මේකට සමානයි. මේක මෙහෙම ගන්න. DCB. සම්මුඛ කෝණ සමානයි. තව ඒ වගේ තමයි දැන්. මේ කෝණ සමානයිනේ. ඊට පස්සේ ඕන මේ කෝණේ සමානයි. හරි. දැන් මේ කෝණ නම බලන්න. මෙහෙම යන්නේ ADC. සමානයි මෙහෙම යන්නේ ABC. මේකට සමාන මේ කෝණේ මෙහෙන් එන්න මෙතන ABC. හරි. රෝම ඉලක්කම් දෙක දාලා ලියන්න. සම්මුඛ කෝණ රෝම ඉලක්කම් දෙක දාන සම්මුඛ කෝණ සමාන වේ කියලා දාලා මේ දෙක ලියා ගන්න. සම්මුඛ කෝණ සමාන වේ කියලා දාලා ඔක ලියා ගන්න.
හරි. මේක ලිව්වනේ. ඊට පස්සේ ළමයි මේකේ තව එක නීතියක් තියෙනවා. ආගන්න එකද? මෙන්න මේවට කියන ළමයි විකර්ණ. මේ අන්දිනේවට කියන්නේ මෙන්න මේ අන්දි විකර්ණයක්. ඒ විකර්ණයක් ඇන්දොත් ළමයි මෙතන ඉතිරි වලින් ඇන්දි විකර්ණයක් නේ. ඒ විකර්ණයක් ඇන්දොත් මෙන්න මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි සමානයි. කියන්නේ මුළු සමාන්තර රාශියේ වර්ගඵලය සමානව දෙකට බෙදුණා. කියන්නේ මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි සමානයි. වර්ගඵලය සමානව දෙකට බෙදුණා. සමානව දෙකට බෙදෙන එකට අපි කියනෝනේ සමච්ඡේදන වෙනවා කියලා. එහෙනම් මුළු සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදන වෙනවා. විකර්ණයක් ඇන්දොත් සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදන වෙනවා. කියන්නේ මේකේ වර්ගඵලය සමානයි කියලා තමයි කියන්නේ. සමච්ඡේදන වෙනවා කියන්නේ සමානව බෙදෙන එක. අංක 3 දාගන්න. අංක 3 දාන්න. එක් විකර්ණය මගින් එක් විකර්ණය මගින් සමාන්තර රාශියේ එක් විකර්ණය මගින් සමාන්තර රාශියේ වර්ගඵලය සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය වේ. එක් විකර්ණය මගින් සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදනය වේ. ඒක ලියාගන්න ඒක මුකුත් නැන්නේ ඒක මතක කරගන්න. හරි. හරි. ඊට පස්සේ තමයි මෙන්න මේ ටික මම ලියන්න දෙන්නේ නැහැ ළමයි ඔයාලට නිකන් කියලා දෙනවා. හරි. අහගන්නකො. මේක නිකන් මතක තියාගන්න මේ නීති. රෙකෝඩ් එක කොහොමද ඔයාලා බලනෝනේ. මෙන්න මේක ළමයි මේක සමද්විපාත ත්‍රිකෝණයක්. මේක සමද්විපාත ත්‍රිකෝණයක්. මේ පාදේ මේ පාද සමානයි කියලා මාක් කරලා තියෙන සමද්විපාත ත්‍රිකෝණයක්. එහෙම සමද්විපාත ත්‍රිකෝණයක් නම් ළමයි මෙන්න මේකට ඉස්සරින් තියෙන මේ කෝණේ මේකට ඉස්සරින් තියෙන මේ කෝණේ අනිවාර්යෙන් මෙන්න මේ කෝණ දෙක මේ කෝණට මේ කෝණේ සමාන වෙන්න ඕන. සමද්විපාත ත්‍රිකෝණයක් නම් මේකට ඉදිරියෙන් තියෙන කෝණේ මේකට ඉදිරියෙන් තියෙන මේ කෝණේ මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. මේක 50 නම් මේකත් 50යි. මේක 60 නම් මේකත් 60යි. සමාන පාදවලට මේ සම්මුඛ කෝණ තියෙන මේ සමාන පාදවලට ඉස්සරින් තියෙන මේ සම්මුඛ කෝණ මේ සමාන පාදවලට ඉස්සරින් තියෙන මේ සම්මුඛ කෝණ අන්නේ සම්මුඛ කෝණ සමානයි. එකක් අරුවදා ලියාගමු. හදන විදියක් ඕනේ ලියාගමු. සමද්විපාත ත්‍රිකෝණයක
සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සමාන පාද වලට සමාන පාද වලට සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ. හරි. ඊට පස්සේ තමයි ඔක අනිත් පැත්තත් කියන්න පුළුවන්. අනිත් පැත්ත කියලා දෙනම් බලාගන්න. මුලින්ම ඉඳලා බලාගෙන හොඳයි නැත්තම් වැඩක් නැහැ. මේක අපි හිතමු අංශක 60යි. මේකත් 60යි. අරගෙන අනිත් පැත්ත කියනවා දැන් මේකේ සමාන කෝණ දෙකනේ. දැන් මේකේ සමාන කෝණ දෙක. එහෙම කෝණ දෙක සමාන නම් මේ කෝණ ඉස්සරින් තියෙන මෙන්න මේ පාදේ මේක ඉදිරියෙන් තියෙන මේ පාදේ මෙන්න මේ පාද දෙක අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. දැන් මේක ඉස්සෙල්ලා සමාන වෙලා තියෙන මේ කෝණ දෙකනේ ඉස්සෙල්ලා සමාන වෙලායි කියලා පේන්නේ අපිට. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේක ඉදිරියෙන් තියෙන මේ පාදේ මේක ඉදිරියෙන් තියෙන මේ පාදයට සමාන විය යුතුයි. කෝණ දෙක සමාන නම් ඒවට සම්මුඛ පාද දෙක සමානයි. කලින් කිව්වේ මම පාද දෙක සමාන නම් ඒවට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමානයි කියලානේ. දැන් මම කියන්නේ අනිත් පැත්ත කෝණ දෙක සමාන නම් ඒවට ඉස්සරින් තියෙන මේ පාදේ මේකට ඉස්සරින් තියෙන මේ පාදේ ඒක සමානයි. ඒක ලියාගමු. තවදුරටත් ලියන්න. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. ඒකේ රූපය ඕනේ මතක තියාගන්න. හරි. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා වැදගත්ම නීතියක්. ඔන්න බලන්න. වැදගත් නීතියක් කියලා දෙනවා. තරුද්දා ලියා ගන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය. තරුද්දා ලියන්න ළමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැන් සියලු දෙනා මෙහෙ බලන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මේක ළමයි. අපි හිතමු මෙන්න මේ AB පාදේ තියෙන්නේ. AB පාදේ මධ්‍ය ලක්ෂය මෙන්න මෙතන. ගමු D කියලා. මධ්‍ය ලක්ෂය කියන්නේ හරි මැද. මේ AB රේඛාවේ හරි මැද. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය B කියලා හිතමු. එතකොට මේ දුරට ඔය දුර සමානයි. හරි. දැන් මම AB රේඛාවේ මධ්‍ය ලක්ෂය ගත්තා.
දැන් මට මෙන්න මේ AC රේඛාවෙත් මධ්‍ය ලක්ෂ්‍ය ගන්න ඕන. මේ AC රේඛාවේ. මේ AC රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය මෙන්න මේ හරිය තියෙන්නේ. ඒක ගමු E කියලා. AC රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය E. එතකොට මේ දුරට මේ දුරත් මේක මධ්‍ය ලක්ෂ්‍ය නම් මේ දුරයි සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන තනිරක් ගහුවා මෙතනත් තනිරක් ගහන්න ඕන. හරි. දැන් මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය D. මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය E. හරි. මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරනවා. මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරා. එහෙම යා කරොත් ළමයි අනිවාර්යයෙන්ම මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරොත් මෙන්න මේ රේඛාවයි මෙන්න මේ ඉදිරි රේඛාවයි අනිවාර්යයෙන්ම සමාන්තර විය යුතුමයි. ඒක තමයි නීතිය. DE පාදය මේ DE පාදය සමාන්තරය කියලා දාන්නේ මෙහෙමයි. මේ DE පාදේ සමාන්තරය මෙන්න මේකට BC පාදයට. ඔන්න. තව නීතියක් තියෙන කොටයි නේද? මේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක යා කරොත් මධ්‍ය ලක්ෂ්‍ය යා කරොත් විතරයි හොඳේ. මධ්‍ය ලක්ෂ්‍ය යා කරොත් මෙන්න මේ DE රේඛාවයි මේ BC රේඛාව අනිවාර්යයෙන්ම සමානයි. සමාන්තරයි. සමානයි සමාන්තරයි. තව එකක් තියෙනවා ළමයි. මම කියන අනිවාර්යයෙන් මේකයි සමාන්තර වෙනවායි කියලා. DE සමාන්තරයි BC වේ. තව වෙනවා. මෙන්න මේ දිග වගේ මේ දිග දෙගුණයක්. මේ දිග සෙන්ටිමීටර් 5 නම් මේ BC දිග 10යි. මේක 7 නම් මේක 14යි. එන මේ දිග වගේ මේ දිග දෙගුණයක්. මේ BC දිග නැත්නම් මේව ගන්න පුළුවන්. මේ DE දිග මේ BC දිගෙන් භාගයක් කියලා ගන්න මේක මේ BC දිගෙන් භාගයක් කියලා ගන්නත් පුළුවන් නේ. DE දිග මේ DE දිග සමාන මේ BC ගෙන් භාගයකට භාගය BC මේ BC දිගෙන් භාගයක් මේ තියෙන BC ගෙන් භාගය මේ BC ගෙන් භාගය ඒක සමානයි මෙන්න මේ DE දිගට DE දිග සමානයි මේ BC ගෙන් භාගයට. ඔන්න ඔකට හැබැයි මේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරොත් විතරයි. ඔන්න ඔය නීතියට අපි කියනවා ළමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. හරි. දැන් මේ නීතිය මතකයිනේ. මේ DE රේඛාවයි මේ BC රේඛාවයි අනිවාර්යයෙන්ම සමාන්තර විය යුතුයි. තව වෙන්න ඕන මේ DE දිග මේ BC දිගෙන් භාගයක් වෙන්න ඕන. දැන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා ලියුවනේ. දැන් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යාකරණ රේඛාව මධ්‍ය ලක්ෂ්‍ය යාකරණ රේඛාව
මධ්‍යලක්ෂ ආයතන රේඛාව ඉතිරි පාදයට නැත්නම් තුන්වන පාදයට කියලාත් කියනවා. ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉතිරි පාදයට සමාන්තර වන අතර එහි දිගින් හරියඩක් වේ. හරි. දැන් ඒකත් හරිනේ. මේ ටික ලියා ගන්න ටක් ගාලා රූපය ඇඳලා මේ ටික ලියා ගන්න. ඔයාලට හෙට රෑ 9:00ට ජ්‍යාමිති ඉදිරි කොටස පාස් පේපර් පොත් ළඟ තියාගන්න. සියලුම දෙනා පාස් පේපර් පොත් ළඟ තියාගන්න. නැත්තම් මං ගාන එවන්නම් ගාන ටික ලියන්න. පාස් පේපර් නැත්තම් ගාන එවන්නම් ගණන් 2 3ක් එවන්නම් ලියා ගන්න. හෙට රෑට දාන්නේ 9:00ට විතර තමයි දාන්නේ. රිවිෂන් ළමයිට උදේ තියෙනවද? දැන් මේ ගොල්ලන්ගේ ගාල් ඉඳගෙන රිවිෂන් ළමයිට හෙට උදේ තියෙනවා 8ට. චරිත මතක තියාගන්න. Hello. මොකද ඉබාවේ? මේ හෙට වාර විභාගේ තියෙන ළමයි අත උස්සන්න. හෙට වාර විභාගේ තියෙන ළමයි අත උස්සන්න. කොහොමද අත උස්සන් ඉන්නේ පොඩ්ඩක්. ගොඩක් අය ඉන්නවනේ. වෙන තව එක ප්‍රමේයක් කියලා දෙන්න නවත්තන්නම්. කොහොමද ඔයාලට හෙට මම පාස් පේපර් හදවන ළමයි. ඔය හෙට 9:00ට 10ට ඉතල ඇත්තලා ඉන්න. රිවිෂන් ළමයිට හෙට උදේ ඔන්ලයින් පන්ති තියෙනවා. 8ට හෝ 9ට විතර දානවා. අටහමාරට දාමු. හෙට උදේ ඔන්ලයින් පන්ති රිවිෂන් ළමයිට අටහමාරට. එතකොට රිවිෂන් ළමයිට අනිත් උදේ නවශාලාවේ පන්ති තියෙනවා. මම ඊළඟ නීති කියලා දෙන්නම්කෝ. දැන් මධ්‍යලක්ෂ ප්‍රමේය මතකයි ඔයාලට. මේ බලන්න. මේ රේඛාවයි අනිවාර්යයෙන්ම සමාන්තරයි. ඔව් මේකේ දිගෙන් භාගයක්.
එන්න මේක 20 නම් මේක 10යි. ඒක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය. හරි. ওই මධ්‍යලක්ෂ ප්‍රමේය වගේම තව එකක් තියෙනවා. මෙන්න මේ වගේ මේ බලන්න. ඔන්න. ඔන්න මම ත්‍රිකෝණයක් ඇඳා. මේ AB පාදයේ මධ්‍යලක්ෂය මේක. ඒ මධ්‍යලක්ෂ ප්‍රමේය වගේ ටිකක් වෙනස්. හොඳට බලා ගන්න. හරි. ඔන්න AB මේ AB පාදයේ මධ්‍යලක්ෂය D. එතන මේ දුරට සමානයි. හරි. මේ මධ්‍යලක්ෂයේ ගාවින් මෙන්න මේ මධ්‍යලක්ෂයේ ගාවින් මෙහෙම අඳින රේඛාවක්. මේ දැන් එක පාදයකයි මධ්‍යලක්ෂය ගත්තේ හොඳේ. කලින් කරේ මේ රේඛාවත් මධ්‍යලක්ෂය අරන් යා කරේ. දැන් මෙතෙන්දි කරන්නේ එහෙම නෙවෙයි. මේ රේඛාවේ මධ්‍යලක්ෂය විතරයි ගන්න. එහෙම එක රේඛාවක මධ්‍යලක්ෂය අරගෙන අඳින රේඛාවක් ඒක අඳින්නේ මෙන්න මෙහෙම සමාන්තර වෙන්න. මේ දෙක දික් කරාට හමු වෙන්නේ නැහැ. මේ දෙක සමාන්තර වෙන්න අඳින්නේ බලන්න. මේ බලන්න. මේ එක පාදික මධ්‍යලක්ෂයක ඉඳලා නේ. මේ පාදේ විතරනේ මේ පාදේ මධ්‍යලක්ෂය ඉඳලා අඳිනෝ සමාන්තර රේඛාවක්. එහෙම සමාන්තර රේඛාව ඇන්දොත් සමාන්තර රේඛාව ඇන්දොත් අනිවාර්ය මේ සමාන්තර රේඛාව ගිහින් වදින මෙන්න මෙතන මේකේ මධ්‍යලක්ෂයටමයි වදින්නේ. ඒක තමයි නීතිය. මේ එක පාදයක මධ්‍යලක්ෂය ඉඳලා එම සමාන්තර රේඛාවක් ඇන්දොත් ඒක අනිවාර්යෙන් මෙන්න මෙතෙන්ට යනවා. මෙතන තමයි මෙතන කියන්නේ මේ AC පාදයේ මධ්‍යලක්ෂයම තමයි වෙන්නේ. ඒක E කියලා දාමු. එක පාදයක මධ්‍යලක්ෂයක ඉඳලා මෙන්න මේ වගේ තැනක ඉඳලා මෙහෙම සමාන්තර රේඛාවක් ඇන්දර පස්සේ ඒ සමාන්තර රේඛාවෙන් මෙන්න මේ AC රේඛාව සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මේ දුරට මේ දුර සමාන වෙනවා. මෙහෙම මේ බලන්න. මේ රේඛාවේ මධ්‍යලක්ෂය D වෙලා මේ දෙක සමාන්තරත් වෙලා තිබුණොත් අනිවාර්යයෙන්ම මේ දුරට මේ දුර සමාන විය යුතුයි. මේ AE දිගයි EC දිගයි සමාන වේ. මෙහෙම සමාන්තර ඇදලා තිබුණොත් විතරයි හොඳේ. සමාන්තර නැතුව මෙහෙම ඇදලා තිබුණොත් හරහාට ගිහින් ඇදුනොත් මේ දුරයි සමාන නැහැනේ. හරහාට ගිහිල්ලා මෙහෙම ඇදුනොත් දුරවල් දෙක සමාන නැහැනේ. මෙහෙම සමාන්තරව ගියොත් මෙහෙම සමාන්තරව ඇන්දොත් අනිවාර්යෙන් මෙන්න මේ දුරට මේ දුර සමානයි. ඒකට අපි කියනවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ඔයාලා බලන්න මෙහෙම මේ දුරට මේ දුර සමානද බලන්න. මේ රේඛා දෙක සමාන්තරද බලන්න. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මේ දිගට මේ දිග සමානයි කියලා. අර මධ්‍යලක්ෂ ප්‍රමේය අනිත් පැත්ත. විලෝමය. තරොද්දා ලියන්න. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. තරොද්දා ලියන්න මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. විලෝමය කියලා දාලා යටින් ලියන්න. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයක සිට ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයක සිට තවත් පාදයකට සමාන්තරව අඳින ලද
අඳින ලද රේඛාව මගින් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. හරියට ළමයි මම අද ඔෆිස් එකේ ඉන්නකම ඉගෙනුවේ. මොකද සමහර අය මූණ පෙන්නන්නේ නැහැ නේ, මම මූණ පෙන්නන්නේ නැහැ. අදට කොට පන්ති මෙතනින් නවත්තන්න වෙනවා. හෙට උදේ රිවිෂන් එක ළමයිට තියෙනවා 8:00 විතර දාමු හොඳේ. 8:00 විතර දානවා. එන ළමයි ඔයාලා මේ රූපේ ලියාගෙන left එන්න. අයිබන් සියලු දෙනාට.